තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැමගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, භාවනා වැඩසටහන යටතේ ඔබ මේ විද්දී මෛත්‍රී භාවනාව ගැන දහම් කරුණු සම්පූර්ණයෙන්ම වගේ භාවනාවක් වඩන්න කැමති කෙනෙක් ඉගෙනගෙන දරාගෙන පුරුදු කරන්න ඕනේ දහම් කරුණු යම් පිළිවෙලකට ඉගෙන ගන්නට යෙදුණා. ඉතින් අද අපි සූදානම් වුණේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ධ්‍යාන සමාධීන් ගැන ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස, කෙනෙකුගේ හිතේ පැහැදීම උපදවා ගැනීම පිණිස ඒ ධ්‍යාන සමාධීන් භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙන ආකාරය ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට හැමෝම කැමති හිතක සංසිඳීම ඇති කර ගන්න. වෙන විදිහකට කියනවා නම් හැමෝම කැමති භාවනා කරන්න පුළුවන් නම්, නමුත් ගැටලුව වෙන්නේ භාවනා කරන්න කියලා වාඩි වුණාට වාඩි වෙලා S2 පියාගත්තට අපේ හිත එක තැනක හිටින්නේ නැහැ. අපේ හිත ගන්න අරමුණේ හිටින්නේ නැහැ. හිත නොයේ කරමුණු එක්ක එකතු වෙවි හිත කල්පනා කර කර යනවා. එතකොට එහෙම නැත්තම් වෙලාවකට හිත හැකිලෙනවා. එතකොට නිදිමත එනවා. එතකොට නිින්ද යනවා. එතකොට අපිට භාවනාවක් කරගන්න බෑ. තව කෙනෙක්ට හිත ආස කරන අරමුණු මතක් වෙවි චිත්ත රූප වගේ මැවි එනවා. අපි උපදවාගෙන වඩන්න උත්සාහ කරන කුසල ධර්මයේ තුල හිත රඳින්නේ නැහැ. එතකොට තව කෙනෙක්ට භාවනාවක් කරන්න ගියාම ගොඩාක් සැක උපදිනවා. ඒ කියන්නේ මෙහෙම කරාම හරියයිද දන්නේ, මට පුළුවන් වෙයිද දන්නේ, මෙහෙම වුණොත් මම මොකද කරන්නේ. එතකොට මේ වගේ නීවරණ නිසා හිත ආවරණය වෙලා තියෙද්දි අවිද්‍යාවම තමයි පෝෂණය වෙන්නේ. එතකොට එහෙම හිතක් හරීම පරිස්සමෙන් කොහොමද කුසලයක හිත පිහිටවා ගන්නේ කියලා අපි කතා බහ කරා. එතකොට භාවනා කරන්න වාඩි වෙන හැමෝටම නොමේ වුණත් කෙනෙක්ට හිත පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ටිකක් වීරිය කරලා හිත එකඟ වෙන්න පුළුවන්. කෙනෙක්ට එහෙම ගොඩාක් හිත එකඟ වෙන පැත්තට හිත නැඹුරු වෙන්නේ. හැබැයි ඒ කෙනාට හොඳට විමසන්න පුළුවන්. නුවණින් විමසීම කියන පැත්තට හිත බරයි. ඒකට ඒ නිසා අපිට කියන්න බෑ මේ කෙනෙක්ට භාවනා කරන්න පුළුවන් වෙච්ච පමණින් මේ කෙනා නිවන් මඟ වඩනවා කියලාවත්, කෙනෙක්ට හිත එකඟ නොවන පමණින් මේ කෙනා වඩන්නේ නැහැ කියලා. මොකද හිත එකඟ වුණත් ඒ එකඟ වෙච්චලා තියෙන ස්වභාවයත් මගේ ආත්මය විදිහට අල්ලගෙන තමන්ව හුවා දක්වනවා නම්, අනිත් අයව හෙලා දකිනවා නම්, එතකොට ඒ කෙනා සත්පුරුෂ ධර්මයක් නෙමේ පුරුදු කරන්නේ. එතකොට ඒ කෙනාට සත්පුරුෂයා කියලා පෙන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ කෙනාට සමාධියක් තියෙන්න පුළුවන්. ඒතර ඒ නිසා පින්නතුනි, ධර්මයේ පුරුදු කරද්දී අපි නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණමයෙන් වශයෙන්, ඊට පස්සේ ධර්ම සාකච්ඡාමය වශයෙන්, සමතේ විදර්ශනාව කියන ඔය ආකාර හතරෙන්ම නිරන්තරයෙන්ම පෝෂණය වෙන්න ඕනේ. එතකොට අද අපි ඉගෙන ගන්නවා කියලා අපි සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ධ්‍යාන සමාධීන් 4 ගැන. එතකොට භාග්‍යවතුන් වහන්සේ රූප සමාධීන් විදිහට ධ්‍යාන සමාධි 4ක් දේශනා කරනවා. ඒ වගේම අරූප සමාධීන් විදිහට, ඒ කියන්නේ රූපය ඇසුරු නොකරන හිතේ එකඟ භාවයන් 4ක් පෙන්නනවා. එතකොට රූප සමාධි 4ට අපි කියනවා පළවෙනි ධ්‍යානය
දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය කියලා. ඒ වගේම රූපය ඇසුරු නොකරන අරූප සමාධීන් භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ආකින්චඤ්ඤායතන සමාධිය, විඥානංචායතන සමාධිය, ඊට පස්සේ ආකාසානංචායතන සමාධිය, විඥානංචායතන සමාධිය, ඊට පස්සේ ආකින්චඤ්ඤායතන සමාධිය, ඊට පස්සේ නේව සංඥා නා සංඥායතන සමාධිය. ඒතර ආකාශය අනන්තයි කියන ආකාරයෙන් ආකාසානංචායතන සමාධිය, විඥානය අනන්තයි කියන ආකාරයෙන් විඥානංචායතන සමාධිය, ඊට පස්සේ නත්ති කිංචි කියන සංඥාවෙන් ආකින්චඤ්ඤායතන සමාධිය, ඊට පස්සේ සංඥාවක් ඇත්තෙත් නැති ස්වභාවයෙන් යුක්ත නේව සංඥා නා සංඥායතන සමාධියමයි ශාන්තයමයි ප්‍රණීතය කියලා ඒ ආකාරයෙන් අරූප සමාධීන් හතරක් පෙන්වා වදාරනවා. එතකොට රූප සමාධීන් හතර කෙනෙක්ට සම්මා සමාධිය යටතේ ඔබ අහලා ඇති. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය කියන එක විස්තර කරද්දී මේ කතමංච භික්ඛවේ සම්මා සමාධිය කියලා පින්වත් මහණෙනි සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං තම් පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. වගේ සමාධීන් හතරට පැමිණ වාසය කිරීම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. පින්නතුනි, එතකොට මේ සමාධීන් උපදින්නේ කොහොමද? පළමුවෙනියටම හිත නීවරණයන්ගෙන් විවේකයටපත් වෙනවා. නීවරණයන්ගෙන් විවේකයටපත් වෙනවා කියන්නේ ආසකර මේ හිත අපිට ස්වභාවයෙන් අපිට වෙලා තියෙන හිත කියන දේ කරන්න, හිත ගන්න අරමුණ ගන්න තමයි අපිට දැන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට බෑ හිත ගොඩාක් දුකටපත් වෙච්ච වෙලාවක දැන් දුක් වෙන්න එපා ඕක අතහැරලා දාන්න කිව්වට හිතට එහෙම අතාරින්න බෑ. ඊට පස්සේ ආස කරන දෙයක් හිතට ආවහම අතාරින්න බෑ. ඒකමයි මතක් වෙලා ඉන්නේ. සමහර වෙලාවට සීලයටත් විපත්ති වෙනවා. ඒක අතහැර ගන්න බෑ. එතකොට මේ වගේ කාමච්ඡන්දය, ඒ වගේම ව්‍යාපාදය, අමනාපය, තරහ, ඊගාවට තීන මිද්ද, නිදිමත, ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්ච, මේ විසිරීමත් පසුතැවීමත්, ඊගාවට විචිකිච්ඡා. මෙන්න මේ නීවරණයන්ගේ සංසිඳීම වුණාට පස්සේ, ඒ කියන්නේ නීවරණ ධර්මයන් හිතේ බුරබුරා නැගෙන්නේ නැති වුණාම හිතේ යම් උපදවාගත් යම් කුසලයක් වේද ඒ කුසලය තුල හිත පිහිටනවා. එතකොට නැවත නැවතත් එතන එකඟභාවයට ආහිත කර විදිහට හිතේ සංසිඳීම උපදිනවා. එතකොට බාහිර නීවරණයන් ඔස්සේ හිත දුවන්නේ නැහැ. එතකොට එහෙම වුණාම නීවරණයන් එක්ක හිත දුවන්නේ නැති ස්වභාවයට කියනවා පාමොච්චය. එහෙම නැත්නම් ප්‍රමුදිත භාවය කියලා. එතකොට මේ ප්‍රමුදිත වුණ හිතක් නැවත නැවතත් කුසල් අරමුණ තුලම සංසිඳවද්දී ප්‍රීතිය හට ගන්නවා. ඒ කියන්නේ අභ්‍යන්තරයෙන් හිතට සතුටක් එනවා. එතකොට කෙනෙක්ට මේ ප්‍රීතිය ඉස්සෙල්ලාම දැනෙද්දී ගොඩාක් ලොකු සතුටක් දැනෙන්න පුළුවන්. පස්සේ තරම් නැති වෙන්න පුළුවන්. එතකොට කෙනෙක්ට බලවත් ප්‍රීතියක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒ තරම් බලවත් ප්‍රීතියක් ඇති නොවෙන්න පුළුවන්. එතකොට ප්‍රීතියෙන් යුක්තව හිත සංසිඳවමින් භාවනාව කරගෙන යද්දී කයත් සැහැල්ලු වෙනවා, හිතත් සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. එතකොට පස්සද්ධියෙන් යුක්තව කයයි සිතයි සැහැල්ලුවෙන් යුක්තව ඒ සැහැල්ලු භාවයෙන් යුක්තව භාවනාව කරගෙන යද්දී හිත සැපවත් වෙනවා. එතකොට ප්‍රීතියයි සැපයයි කියලා කියන්නේ දෙක. එතකොට සැපය කියන එක ගොඩක් ප්‍රණීතයි. කයේ ධරත ස්වභාවයන් සංසිඳිලා එකඟ බවට ගොඩාක් නැඹුරු වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඒ විදිහට සැපවත් වූ හිතේ චිත්ත ඒකාග්‍රතාවය කියන එක හොඳට තියෙනවා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය කියන එක උපදිද්දී හිතේ එකඟ භාවය කියන එක උපදිද්දී එකඟ භාවය තුල හිත පිහිටද්දී එතකොට ධ්‍යාන සමාධීන් කියලා කියන්නේ බලවත්ව හිත එකඟ වෙලා අවබෝධයට, ඒ කියන්නේ යථාභූත ඥානය පිණිස ඇත්ත ඇති හැටියෙන් මෙනෙහි කරන්න පුළුවන් උපකාර කරන
හිතේ ගැඹුරු එකඟ වෙච්ච අවස්ථා 4ක්. එතකොට පළවෙනියටම පෙන්වන්නේ පළවෙනි ධ්‍යානය. එහෙම නැත්නම් අපි කියනවා විවිච්ඡේව කාමේහි. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙලා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. ඊට පස්සේ සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතියත් සැපයත් ඇති පළවෙනි ධ්‍යානය ලබාගෙන වාසය කරනවා. එතකොට ඒ ධ්‍යානයේ ලක්ෂණ තමයි විතර්කය තියෙනවා, විචාරය තියෙනවා. ඊට සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං. විවේකයේ නිසා ජනිත වෙච්ච ප්‍රීතියත් සැපයත් තියෙනවා. එතකොට මේ ඒ ප්‍රීතියත් සැපයත් තියෙන පඨම ධ්‍යාන පළවෙනි ධ්‍යාන එකඟ භාවයක් තියෙන පළවෙනි ධ්‍යානෙ උපදිනවා. ඒ කියන්නේ විවේකයේ නිසා මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංගයන්ගේ යුක්ත. එතකොට එකඟ වුණාම ස්වභාවය තමයි ඒ හිත යම් අරමුණක් ගත්තද ඒ අරමුණට තමයි මේ හිත එකඟ මේ නැවත නැවතත් එන්නේ. නැවත නැවතත් ඒ අරමුණම ගනිමින් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි විතර්කයකින් තමයි හිත නැවත නැවත බලෙන් මේ අපි විහෙසක් අරගෙන තමයි එකඟ බවට ගන්නෙ. නමුත් හිතට ස්වභාවයක් එනවා. හිත සංසිඳුනහම හිතේ කැළඹීම අඩු වුණාට පස්සේ ඒ එකඟ භාවයේ තුලම හිත රඳින. එතකොට එතනදී පෙන්වන ලක්ෂණ තමයි කාමයන්ගෙන් වෙන් වෙලා. කාමයන් කියලා කියන්නේ මේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. කාමයේ මේ බාහිර විචිත්‍ර ලෝකේ නැහැ. කාමය කියලා කියන්නේ සංකල්පීමය රාගයක්. එතකොට අපේ හිතේ ගොඩනගාගත් සංකල්පීමේ වශයෙන් ගොඩනගාගත් රාගයන් තියෙනවා. දරුවෝ, මුණුබුරු, බිරිඳ, ස්වාමියා, ගෙවල් දොරවල්, ඉඩ කඩන් මෙන්න මේ විදිහට ගොඩනගාගත් කාමයන්ගෙන් යුක්ත විතරක තියෙනවා. එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙලා ඊට පස්සේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි අපි කලින් දිනේක කතා කර අකුසල ධර්මයන් ඒ අකුසල ධර්මයන් ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ හිතේ කේන්තිය, කපටිකම්, මායා ඒ වගේ නොයෙක් අකුසලයන් එක හිති යන්නේ නැහැ. ඒ ස්වභාවයන්ගෙන් වෙන් වෙලා. ඒවයින් වෙන් වෙච්ච නිසා මොකක්ද තියෙන්නේ? හිතට ලොකු පහසුවක් තියෙනවා විවේකයේ නිසා ඉපදිච්ච. විවේකජම් පීති සුඛං. විවේකයේ නිසා ඉපදිච්ච ප්‍රීතියත් සැපයත් සහිත පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒකට භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් පෙන්නන්නේ ඔය ඒ කාලේ සබන් වෙනුවට තිබිලා තියෙන්නේ මැටි සුණු. ඒවා හොඳ සියුම් මැටි එකක්. ඒක වතුරේ දාලා නාන්න සූදානම් කරද්දී හොඳට කලවම් කරනවා තලපේ වගේ. එතකොට ඒ වතුර හොඳට මිශ්‍ර වෙලා එද්දී වතුරත් එක්ක ඒ මැටි එක පිට හොඳට මිශ්‍ර වෙලා යනවා වගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා. ඒ විවේකයේ නිසා ඉපදිච්ච ප්‍රීති සැපයෙන් කයේ ස්පර්ශ නොවිච්ච තැනක් නැහැ කියලා. එතකොට ඒ උපදවාගත් එකඟ භාවයෙන් යුක්ත විවේකයේ තුල තියෙන ප්‍රීති සැපයෙන් මුළු කයම තෙත් කරමින් වාසය කරනවා. එතකොට කයේ දරත සංසිඳිලා මේ ඒ විවේකයේ නිසා උපදිච්ච ප්‍රීති සැපේ මේ චේතනාවකින් මේ හොඳට කය තෙත් කරනවා ප්‍රීතියෙන් සැපයෙන්. එතකොට හොඳට ප්‍රීතියනුයි සැපේමුයි විවේකයේ නිසා ඉපදිච්ච ප්‍රීතියම සැපේමුයි කය තෙත් කරමින් එකඟ බව තුලටම හිත ගද්දී එකඟ බව බලවත් වෙද්දී මේ විතර්කය සහ විචාරය කියන එක මේ එකඟ බවට මේ බාධාවක් විදිහට ඒ කිනා හඳුනා ගන්නවා. එතකොට ඒ කියන්නේ විතර්කය කියලා කියන්නේ නිමිත්තට ගන්න ස්වභාවය. එතකොට ਵਿਚාරය කියන්නේ ඒක ඒ නිමිත්ත තුළ හැසිරෙන ස්වභාවය. උදාහරණයකට පෙන්නනවා නාගසේන මහරහතන් වහන්සේ ලෝහ බෙරයකට වගේ පහරක් එල්ල කරාම එතකොට නැවත නින්නාද දෙනවා. එතකොට ඒ බෙරයට පහරක් එල්ල කරනවා වගේ විතර්කය කියනවා. විචාරය කියනවා නැවත නින්නාද දින එක. එතකොට මේ ලක්ෂණය
වෙහෙසක් වෙනවා. ඇයි ඒක වෙහෙසක් වෙන්නේ? හිත බලවත් එකඟ වෙලා තියේදී එකඟ බව තුලම හිත තියේදී නැවත විතර්කය කියන එක, ਵਿਚාරය කියන එක විතර්ක වෙන ස්වභාවය හිතට වෙහෙසක් වෙනවා. එතකොට හිතට විතර්ක වෙන ස්වභාවයේ වෙහෙසක් වුණාට පස්සේ ඒකේනා ඒ විතර්කයයි ਵਿਚාරයයි අතහැරලා මේ සමාධිය නිසා උපදිච්ච ප්‍රීතියත් සැපයත් සහිත දෙවනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එතකොට ඒකට කියනවා විතක්ක ਵਿਚාරාණ වූප සමා අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝ දිභාවම් තන් ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. ඒ කියන්නේ මේ විතර්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් මේ ආධ්‍යාත්මය තුළ පැහැදීම ඇති, හිතේ එකඟ බව ඇති, විතර්ක ਵਿਚාර නැති සමාධිජම් පීති සුඛං, හිතේ එකඟ භාවය නිසා ඇතිවෙච්ච ප්‍රීතියත් සැපයත් ඇති දෙවනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එතකොට ඒකට උදාහරණයක් පෙන්වන්නේ උල්පතක් තියෙනවා. ඒ උල්පතට කොහෙන්වත් බාහිරින් වතුර එන්නේ නැහැ. එතකොට අභ්‍යන්තරයෙන් පැන නැගින සිසිල් ජලයෙන් ඒ මේ උල්පත මේ සිසිල් වෙවි පවතිනවා. ඒක තමයි දෙවනි ධ්‍යානයට උදාහරණය පෙන්වන්නේ. එතකොට ඒ ශ්‍රාවකයා සමාධිය නිසා ඉපදිච්ච ප්‍රීති සැපයෙන් කය පුරා පතුරවාගෙන වාසය කරනවා. ඊගාවට හිත එකඟ වෙද්දී, බලවත් එකඟ වෙද්දී, ඒ එකඟ භාවය තුලම හිත තියෙද්දී ප්‍රීතිය කියන එකත් හිතට කියන්නේ එකඟ භාවයට බාධාවක් විදිහට දකිනවා. ඒ කියන්නේ බලවත් එකඟ වෙද්දී ඒ අංගය නතරිනවා එකින් එක. ඒවල තියෙන නිස්සාරත්වය අවබෝධ කරගෙන. එතකොට ප්‍රීතිය අතරලා පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් වාසය කරනවා. සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදීති. සිහියෙන් නුවණින් යුක්තව කයින් සැප විඳිමින් වාසය කරනවා. යන්තාං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති තන් තතියඥානං උපසම්පජ්ජ විහෙරති. ආර්යයන් වහන්සේලා පවසනවා නම් උපේක්ෂාවෙන් යුතු සිහියෙන් සැපසේ වාසය කරනවා කියලා ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා. එතකොට ඒකේ උපමාව පෙන්වන්නේ ඔය නිලුම් පොහොට්ටුවක් වගේ පොහොට්ටුවක් සම්පූර්ණයෙන්ම වතුර යට තියෙද්දි වතුරෙන් හොඳට තෙත් වෙලා තියෙනවා වගේ තමයි පෙන්වන්නේ. එතකොට ඒ නිෂ්ප්‍රීතික සැපේ, ඒ කියන්නේ ප්‍රීතිය නැති සැපයෙන් මේ මුළු කයම පතුරවාගෙන වාසය කරනවා ඒ ශ්‍රාවකයා. එතකොට ඒ සැපය කියන එකත් හිතේ එකඟභාවය හොඳට පුරුදු කරද්දී ඒකත් අතහැරලා හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්න. එතකොට තියෙන පිරිසුදු උපේක්ෂාව. එතනදී කියන්නේ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම. සැපයත් ප්‍රහාණය කළා, දුකත් ප්‍රහාණය කළා, කලින්ම මානසික සැපය සහ දුක අතහැරලා අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. මේ දුකත් නැති, සැපයත් නැති පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන ඒ ශ්‍රාවකයා වාසය කරනවා. එතකොට ඒ විදිහට වාසය කරද්දී ඒ පිරිසිදු උපේක්ෂාවෙන් යුක්ත සිතින්, ප්‍රභාසර හිතින් මුළු කය පුරාම පතුරවාගෙන වාසය කරනවා. ඉතින් ඒකට උදාහරණය පෙන්වන්නේ සුදු වස්ත්‍රයක් හිසේ ඉඳලා පාදාන්තය දක්වාම කය පොරවා ගත්තා වගේ කියලා තමයි උදාහරණයට පෙන්වන්නේ. එතකොට පිරිසිදු ප්‍රභාස්වර වෙච්ච උපේක්ෂාවෙන් යුක්ත හතරවෙනි ධ්‍යානය වාසය කරනවා. එතකොට පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ තමයි කාමයන් නැහැ, අකුසල ධර්මයන් නැහැ, විවේකයේ නිසා විතර්කයේ තියෙන, ਵਿਚාරයේ තියෙන, විවේකයේ නිසා හටගත් ප්‍රීතියත් සැපයත් තියෙන එකඟ බවත්. වෙන විදිහකට කියනවා නම් විතර්කයේ, ਵਿਚාරයේ, ප්‍රීතිය, සැපේ, එකඟ බව. මේ ලක්ෂණ පහ තියෙනවා පළවෙනි ධ්‍යානෙදී. එතකොට කෙනෙක්ගේ හිතක ධ්‍යාන සමාධියක් උපදිද්දි කියන්නේ නෑ මේක මේ භාවනාවේ පළවෙනි ධ්‍යානය, මේක මේ භාවනාවටයි පළවෙනි ධ්‍යානය. එහෙම නෑ. ධ්‍යානයක ලක්ෂණ කොයි විදිහට ගත්තත් එක වගේ.
ඊට පස්සේ දෙවැනි ධ්‍යානයේදී විතර්කයයි ਵਿਚාරයයි නැහැ. ඒ වෙනුවට ප්‍රීතියයි සැපයයි එකඟ බවයි තියෙනවා. එතකොට ප්‍රීතියයි සැපයයි එකඟ බවෙන් යුක්තව දෙවැනි ධ්‍යානයේ වාසය කරනවා. එතකොට එතනදී ඉපදින සමාධිය නිසා ඉපදිච්ච ප්‍රීතියත් සැපයත්. තුන්වෙනි ධ්‍යානයේදී ඒ ප්‍රීතියත් අතාරිනවා. එතකොට සැපේනුයි එකඟ බවිනුයි යුක්තව තමයි වාසය කරන්නේ. ඒ සැපසෙන් ප්‍රීතිය රහිත සැපයෙන් කය පුරා පතුරවාගෙන වාසය කරනවා. එතකොට මේ හතරවෙනි ධ්‍යානයේදී සැපයත් අතහැරලා එකඟ භාවය තමයි තියෙන්නේ, ඒකාග්‍රතාවය. එතකොට මේ විදිහට තමයි ධ්‍යානයන් විස්තර කරන්නේ. එතකොට ධ්‍යානයන්ගේ ලක්ෂණ ඔය විදිහට තමයි විස්තර කරන්නේ. එතකොට මේ අපි නැවත ආරම්භය ගත්තොත් මෙහෙම හතරවෙනි ධ්‍යානයට යමෙක් සමාදිනවා නම් ඒ කෙනා තුන්වෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, පළවෙනි ධ්‍යානය මේ ධ්‍යානයන් පිළිවෙලට හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට ප්‍රගුණ කරද්දී කෙනෙක්ගේ හිතක ධ්‍යාන සමාධියක් උපදිනවා නම් ඒ උපදින්න ලක්ෂණ තමයි මූලික ලක්ෂණ විවිච්ඡේව කාමේ, කාමයන්ගෙන් වෙන්වීමත් අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමත්. කොහොමද අකුසල ධර්මයන්ගෙන් කාමයන්ගෙන් වෙන් වෙන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව සීලයක පිහිටලා කුසල් අරමුණක හිත පවත්වනවා කැමැත්තෙන්, හිත විවේකයටපත් කරමින්, නීවරණ වලට ආහාර දෙන්නේ නැතුව. එතකොට තමයි ওই විදිහට හිත එකඟ වෙන්නේ. නම් පින්නතුනි, අද අපි මෛත්‍රී භාවනාව මේ වැඩසටහනේ අවසාන දිනයේ විදිහට පුරුදු කරමු. ඊට පස්සේ අපි හෙට ඉඳලා අනිත්‍ය ආයතන භාවනාව තමයි පිළිවෙලට ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ පින්නතුනොත් දැන් පහස් විරියව්වකින් වාඩි වෙලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව මේ පසුබිමින් ඇහෙන මිහිරියට ඇහෙන මෛත්‍රී භාවනාවට හොඳට අවධානය යොමු කරගෙන හොඳට අවධානයෙන් යුක්තව කැමැත්තෙන් යුක්තව ප්‍රසාදයෙන් යුක්තව මමත් මෛත්‍රී සිත උපදවාගෙන මෛත්‍රී සිත පවත්වනවා කියන අදහසින් යුක්තව භාවනාවට සූදානම් වෙන්න අපි සියලු දෙනාම දැන් මෛත්‍රී භාවනාව පුරුදු කරමු. සාදු සාදු සාදු. මම වෛර නැතික් වෙම්වා, තරහ නැතික් වෙම්වා, ඊර්ෂ්‍යා නැතික් වෙම්වා, දුක් පීඩා නැතික් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, සාන්ත සුවයට පත් වෙම්වා. මම වෛර නැතික් වෙම්වා, තරහ නැතික් වෙම්වා, ඊර්ෂ්‍යා නැතික් වෙම්වා, දුක් පීඩා නැතික් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙම්වා. මාමෙන්ම මේ අසපුවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයට පත්
පත්වෙත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත් වෙත්වා තති ගන්නා වූ තති නොගන්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මහා සිරුරු ඇති කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද ඉතා කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා පෙනෙන්නා වූ සියලු සත්වයෝද නොපෙනෙන්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දුර සිටින්නා වූ සියලු සත්වයෝද ළඟ සිටින්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා සියල්ලෝම සියල්ලන්ගේම සප
කැමති වෙත්වා එක දරුවෙකු වෙති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා වාඩි වී සිටින විටද සක්මන් කරන විටද සතපී සිටින විටද නොනිදා සිටන විටද අපමණ ලෙස මෙත් සිත පතුරත්වා සියලු සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා උතුරු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා උතුරු අනුදිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නැගෙනහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා දුක් පීඩා නැතෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නැගෙනහිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැතෝ විත්වා තරහ නැතෝ විත්වා ඊර්ෂ්‍යා නැතෝ විත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දකුණු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා දකුණු අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර දිසාවේ සිටින්නා වූ අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා බටහිර අනුදිශාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා උඩ දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා යට දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ
වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ දස දිසාවේ සිටින්නා වූ පමන කල නොහැකි සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා සාදු 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 සාන්ත සාන්ත සාන්ත. පින්නතුනි, ඔබ මං හිතන්නේ කොටස් 14ක් විදිහට සති දෙකක කාලයක් මෛත්‍රී භාවනාව අකණ්ඩව පුරුදු කරන්නට යෙදුණා. ඒ වගේම අපි විශ්වාස කරනවා ඔබ මේ ගත්ත මහන්සිය අපතේ දාන්නේ නැතුව ජීවිතේ කාලසටහනක් අනුව උදේ කාලයේදී හරි හවසට හරි වැඩ කරන අතරතුර හරි අඩුමතරමින් මේ විදිහට මෛත්‍රී භාවනාව පුරුදු කළා අප්‍රමාණව පිං රැස් කරගන්න. එහෙම නැත්නම් ධර්ම අවබෝධයේ පිණිස හිත මෙහෙවන්න උත්සාහ කරાવી කියලා. ඉතින් ඔබට මගහැරුණ දේශනා තියෙනවා නම් ඔබට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ ඒ දේශනාවන්ට සවන් දෙන්න. ඒ අතර ගොඩාක් වැදගත් ධර්මයේ ශ්‍රවණය කළ හැම පින්වතුන්ටම වැදගත් ඒ දේශනාවට අදාළ අපි බොහෝම කෙටියෙන් තමයි සූත්‍ර දේශනාවක කරුණක් සිහිපත් කරන්නේ. ඒ සූත්‍ර දේශනාවට අදාළ යොමු අන්තර්ජාලයට එකතු කරනවා. එතකොට ඒ දේශනාවල් වලට අදාළ සූත්‍ර පිටකයේ සූත්‍රය කියවන්න. හැම සූත්‍රයක්ම කියවන්න. එතකොට ඒ විදිහට කියවලා දහම් දැනුම හොඳට ඇති කරගන්න. එතකොට අපිට දහම් දැනුමින් පෝෂණය වෙද්දී ශ්‍රද්ධාවත් වැඩෙනවා. අපේ සිහියත් සිහිනුවණත් වැඩෙනවා. ඒක අපේ හිතේ එකඟ බවට ගොඩාක් උපකාර වෙනවා. ඉතින් අද දවසේත් අපි රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිස හේතුපකාර වේවා. සාන්තු සාන්තු සාන්තු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය අරගෙන කටයුතු කරේ ඇමරිකාවේ සේවයේ නියුතු පින්වත් රණෝදී උඩංගාව මහත්මිය.
රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත් ශාන්ති වීරසිංහ මෑණියන්ට ගාමිණී උඩංගාව පියාණන්ට දමින්දි නදින්දි සුදීප්තා සහෝදරියන්ට පවුලේ සියලු දෙනාට හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත් රණෝදි උඩන්ගාව මහත්මියට දායකත්වයේ දැරූ නන් අයුරින් උදව් උපකාර කළ සිත පහදවාගෙන ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා භාවනාසුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලුම ගරුතර සංඝ රත්නයට අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.